Okay, children. Today I am going to discuss with you about your ninth unit. නවවෙනි ඒකකය light. ආලෝකය කියන පාඩම තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. හරි පුතේ. Light. When I told you light, what can you say about me about light? What is the main source of energy and what's the primary source of energy? What is the basic form of energy that gives light for us? Yes, that is this main source of energy. This is sun. පෘථිවියට ආලෝකය සපයන ප්‍රධාන ප්‍රභවය වන්නේ මූලික ප්‍රභවය වන්නේ සූර්යයා. අපේ සූර්යයා අමතක කරන්න බෑනේ. In this situation, මේ අවස්ථාවේදී I get the light. මම ආලෝකය ලබා ගන්නවා from this light bulb. මට උඩින් තියෙන මේ බල්බ් එකෙන් තමයි මම මේ අවස්ථාවේදී ආලෝකය ලබා ගන්න තියෙන්නේ. So because of this light, you can see something. I think you can see something on the board. මේ board එක තුල ඔයාලට මොකක්ද කියලා දකින්න පුළුවන්. What is that? This is called shadow. මෙන්න මේකට කියනවා හෙවණැල්ල නේද? මේ හෙවණැල්ල ඉන්නකම අපිට කියනවා පුතේ ඡායාව. හරි? අම්බ්‍රා කියලා කියනවා. අම්බ්‍රා ඡායාව. මෙන්න මේ සෙවණැලිය ඇතිවීම සහ තවත් සංසිද්ධි කිහිපයක්. හරි? occurring shadow and otherwise umbra and penumbra upachāyāව සහ and some other phenomena about the light we are going to discuss in this unit. Okay children, let's see what are they. To understand the occurring of umbra, understanding the occurring of shadow, let's do the activity 9.1. Okay children, this is your activity 9.1. Now I place the light source in front of a pole. දැන් මම බෝලෙට ඉස්සරහින් මෙන්න මේ ආලෝක ප්‍රභවය දැන් ඇක්ටිවිටි එකේ නම් තියෙන්නේ ඉටිබන්ධමක් කියලා කැන්ඩල් එකක් කියලා. Now I use here a torch. Now I think you can see well the shadow of the otherwise the umbra of the ball on the whiteboard. දැන් මම හිතන්නේ ඔයාලට පේනවා බෝලයේ ඡායාව එහෙම නැත්නම් shadow එක මේ whiteboard එකේ හොඳට පේනවා නේද? මේකට හේතුව මොකක්ද පුතේ? What is the reason for occurring shadow? මේ හේවණැල්ල ඇතිවීමට හේතුව මොකක්ද? Can you explain me? Yes, through this ball the light is not traveled. නේද? The light is not traveled. මේ ආලෝකය බෝලය හරහා ගමන් කරන්නේ නැහැ. ගමන් කරන්නේ නැති නිසා තමයි මේ ඡායාව ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ යම්කිසි වස්තුවක හේවණැල්ලක් ඇතිවීමට හේතුව the reason for occurring the shadow එම වස්තුව තුලින් ආලෝකය ගමන් නොකිරීමයි නේද? The light is not traveling through those objects. හරි? එහෙනම් ඒක තමයි හේවණැල්ල ඇතිවීමට හේතුව. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි මේ ඇක්ටිවිටි එක. මේ ගමම්ම I will do the activity 9.2. මේ ගමම මම කරනවා activity 9.2 එක. බලන්න පුතේ. Okay. In activity 9.2 they say place the lighted electric torch the transparent glass sheet and the ball as shown in the figure. මේ බලන්න පුතේ. ඒ දෙවෙනි ක්‍රියාකාරකමේ නමේ දෙක ක්‍රියාකාරකමේ කියනවා බෝලෙට මෙහෙම ආලෝක ප්‍රභවය අල්ලලා ඒක ළඟින් transparent glass sheet. ඒ කියන්නේ ආලෝකයේ විනිවිද ගමන් කරන නේද? ආලෝකයේ විනිවිද ගමන් කරන glass sheet එකක්. වීදුරු තහඩුවක්. මම වීදුරු තහඩුව නෙමෙයි පුතේ. ඒ වීදුරු තහඩුවක් වගේම ආලෝකයේ හොඳින් ගමන් කරන පොලිතින් sheet එකක් තමයි use කරේ. දැන් බලන්න පුතේ. පොලිතින් sheet එක මෙතන ඉස්සරහින් තිබ්බත් ඔයාලට පේනව නේද? පැහැදිලිව
umbra එක මේ ඡායාව shadow එක you can see very well the shadow of the ball although I place the polythene එක තිබ්බත් ඡායාව පේනවා. now they say ඊළඟට activity එක කියනවා polythene එක අයින් කරලා translucent glass sheet ඒ කියන්නේ decorated glass එකක් අර මල් වීදුරු ආලෝකයෙන් හොඳින් ගමන් කරන්නේ නැති වීදුරු එකක් තියන්නලු මම ඒ වෙනුවට පුතේ oil paper එකක් use කරනවා. ඒ කියන්නේ ආලෝකයෙන් හොඳින් ගමන් කරන්නේ නැති තෙල් කඩදාසියක්. බලන්න. Can you see the shadow of the ball well like before? කලින් වගේම ලස්සනට පේනවද ඡායාව? නැහැ. කලින් ඡායාව මෙන්න මේ වගේ පෙවුනා. ලස්සන නම් මේක තිබ්බහම ඡායාව බොඳ වෙලා. මං කියන එක තේරෙනවද? එහෙනම් it has blurred. ඒක බොඳ වෙලා. Then they say place the cardboard sheet. cardboard එකක් මෙන්න මේ වගේ cardboard එකක් තියන්නලු. okay. cardboard එකක් තිබ්බම ඔයාලට හෙවණැල්ල පේනවද මේ වගේ? මෙන්න මේ හෙවණැල්ල බලන්න. මෙන්න මේ හෙවණැල්ල පේනවද? නෑ නේද? මේ cardboard එක තිබුවාම පේන්නේ නැහැ. ඒකට හේතුව මොකද? What's the reason for that? Cardboard. Yes. The light is not traveled through the cardboard. මේ cardboard එක හරහා ආලෝකය ගමන් කරන්නේ නැති නිසා cardboard එකේ හෙවණැල්ල මුළු whiteboard එක පුරාම වැටිලා. එහෙනම් අන්න activity 9.2 එකෙන් කියන්නේ මෙන්න මේක. Now let's discuss what are the conclusions that we can obtain. අපි ලබා ගන්න පුළුවන් නිගමන මොනවද කියලා දැන් සාකච්ඡා කරමු. Okay. So, according to the way of traveling energy through some materials, we can divide the materials into three parts. පුතේ. ආලෝකය ගමන් කරන ආකාරය අනුව ද්‍රව්‍ය කොටස් වලට බෙදන්න පුළුවන්. First one, transparent materials. ඒ කියන්නේ පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ ආලෝකය හොඳින් ගමන් කරන නේ. The light travels well through those objects. හොඳට ආලෝකය ගමන් කරනවා. මොනවද උදාහරණ? glass. ඒ කියන්නේ plain glass. හොඳට මේ ඔය decorated නැතුව තනි වීදුරු. ඊට colorless polythene. colorless polythene කියන්නේ පුතේ මේ ඔය දැන් මම use කළා වගේ මෙන්න මේ වගේ colorless polythene බලන්න හොඳට transparent නේද? colorless polythene ඊළඟට colorless plastic වෙන පුළුවන් මේ වගේ තියනක් ගත්තොත් ඒ plastic හොඳට ආලෝකය එහා ගමන් කරනවා. හරි? හොඳට ආලෝකය ගමන් කරනවා. then clear water පිරිසිදු ජලය, clear air පිරිසිදු වාතය. දැන් මේ තියෙන්නේ වාතය. මේ තියෙන්නේ වාතය. ඒ වාතය හරහා හොඳට ආලෝකය ගමන් කරනවා. හරි? next type translucent materials. ඒ කියන්නේ පාරභාසක ද්‍රව්‍ය කියන්නේ the light do not travel well. Light travels but not well. හොඳට ගමන් කරන්නේ නැහැ. ආලෝකය මේ අර හොඳට පැහැදිලිව ආලෝකය ගමන් කරන්නේ නැහැ. What are the examples? Decorated glass. ඒ කියන්නේ මල් වීදුරු. oil paper. මේ තියෙන oil paper මල් වීදුරු නම් මට හොයාගන්න බැරි වුණා. oil paper. බලන්න මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ ඡායාව විතරයි පේන්නේ. ඡායාවක් පේනවා. ඔයාලට පැහැදිලිව ලස්සනට පේන්නේ නැහැ. blurred එකක් පේන්නේ. ඊළඟ tissue paper. tissue paper කියන්නේ කඩදාසි තියෙන වෙසක් කොළ වගේ ටිෂු කොළ මෙන්න මේ වගේ ඒකනොත් ආලෝකය හොඳට ගමන් කරන්නේ නමුත් ආලෝකය යම් ප්‍රමාණයක් ගමන් කරනවා පේනවා හොඳට ඡායාව මේ වගේ පේන්නේ නෑ නේද අන්න බලන්න යන්තම තමයි පේන්නේ next one unclear water ඒ කියන්නේ අපිරිසිදු ජලය then unclear air අපිරිසිදු වාතය දැන් මේ හරිය දුම් පිළිලා නම් අන්න පාරභාසක තත්වයට වාතයපත් වෙනවා next type opaque materials අනෙක් ද්‍රව්‍ය කාණ්ඩය තමයි පාරාන්ත ද්‍රව්‍ය. දැන් ආලෝකය හොඳින් ගමන් කරනවා. ආලෝකය හොඳින් ගමන් කරන්නේ නැහැ. ආලෝකය ගමන් කරන්නේ නැහැ. opaque materials the light do not travel. හරි? පාරාන්ත ද්‍රව්‍ය. ඒ කියන්නේ අර cardboard මොනවද දාන්නේ? cardboard මේ බලන්න cardboard යන්නේම නැහැනේ. ආලෝකය යන්නේම නැහැ. ඊළඟ wood කියන්නේ ලී. මේ බලන්න ලී කැල්ලක් මේ තියෙනවා. ආලෝකය ගමන් කරන්නේ නැහැ. ඊළඟට paper කියන්නේ කඩදාසි. කඩදාසි මේ තියෙනවා ආලෝකය ගමන් කරනවද? ආලෝකය ගමන් කරන්නේ නැහැ. ආලෝකය ගමන් කරන්නේ නැහැ.
එහෙනම් ඔයාලට පැහැදිලි ඒ ටික. දැන් අපි ඊළඟට බලමු. Next, let's see what is the penumbra. ඒ කියන්නේ උපඡායාව කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. Okay children, now let's do activity 9.3 in your page 121. 121 වෙනි පිටුවේ තියෙන්නේ. Activity 9.3 we have to identify the penumbra. අපි උපඡායාව හඳුනා ගනිමු. You don't know about penumbra yet. තාම ඔයාලා penumbra ගැන දන්නේ නැහැ. බලමු අපි. අපි බලලා මෙමුකෝ. Let's see. Okay. Now I place the torch in front of the bottle. In front of the bowl. Bowl ඉස්සරහින් torch එක ඇල්ලුවා. Now can you see the shadow? Can you see the umbra? Can you see the umbra of the bowl? Yes, now you can see. But look at the shadow very carefully. පරිස්සමට හොඳට බලන්න මේ සෙවණැල්ල දිහා. Can you identify the two types of shadows? ඔයාලට පේනවද සෙවණැල්ල වලට දෙකක් පුතේ. On the center of the shadow, මේ මැදයේ තියෙනවා middle of the shadow, you can identify a dark color shadow. නේද? තද පැහැති හේවණල්ලක් පේනව නේද? අන්න ඒකට අපි කියනවා umbra. අර කලින් කතා කරපු හේවණල්ල, ඡායාව, umbra. And also you can see very light color shadow around the umbra. ඊට පස්සේ මේ ඡායාව වටේට හඳුනා ගන්න පුළුවන් ලා පැහැති හේවණල්ලක්. අන්න ඒකට කියනවා පුතේ penumbra. එහෙනම් ඒකට කියනවා උපඡායාව penumbra. හරි? එහෙනම් ඔන්න ඔයාලා දැනගත්තා උපඡායාව කියන්නේ මොකක්ද කියලා. The penumbra is situated around the umbra. ඡායාව වටේ තමයි උපඡායාව තියෙන්නේ. Now I increase the distance between the bowl and the electric torch. දැන් මම බෝලයයි torch එකයි අතර දුර වැඩි කරනවා. ඒ කියන්නේ now I take the torch far. හරි? ඈතට ගෙනියනවා මම torch එක මේ බෝලෙන්. බලන්න පුතේ මම මේ torch එක ඈතට ගෙනියනකොට penumbra එකට මොකද්ද වෙන්නේ කියලා. Okay, just look at that. Now I increase the distance. Okay, now I increase. What can you see? Yes, what happened to the penumbra? Penumbra is decreased. උපඡායාව දැන් අඩු වෙලා තියෙන්නේ. So now we can see a sharp and clear umbra. නේද? ඔන්න බලන්න ආලෝක ප්‍රභවය එහෙම නැත්නම් මෙතන තියෙන ටෝච් එක මම ඈතට ගෙනිච්චාම පැහැදිලි ඡායාවක් තමයි පේන්නේ. Now I take the torch closer to the bowl. ඔන්න මම දැන් ආපහු ටෝච් එක බෝලේ ළඟට ගේනවා. Now what can you see? Again penumbra can see. නේද? We can see the penumbra. නැවතත් අපිට penumbra දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝක ප්‍රභවය වස්තුව ළඟින් තියෙනකොට අපිට ක්ලියර් ඉමේජ් එකක් පේන්නේ නැහැ. ක්ලියර් ඡායාවක් පේන්නේ නැහැ නේද? අපිට පැහැදිලි ඡායාවක් ලබා ගන්න නම් ආලෝක ප්‍රභවය දුරින් තියෙන්නයි ඕනි කියන එක මම හිතන්නේ ඔයාලට පැහැදිලි. Okay, now look at your activity 9.4. Activity 9.4. ඒ කියන්නේ 9 වෙනි ක්‍රියාකාරකම මම මේ ගමම කරන්නම්. ඒකේ තියෙනවා පුතේ මෙන්න මේ වගේ. Take a polythene like that and mark the red color part and blue color part. මෙන්න මේ වගේ රතු පාට and නිල් පාටයි භාග දෙකක් පාට කරලා මෙන්න මේ විදිහට ඕට් එකට තියලා මෙන්න මේ විදිහට අල්ලලා අපිට අර උපඡායාව තවත් ලස්සනට බලන්න ඇක්ටිවිටි එකක් තියෙනවා. Page number 123. 123 වෙනි පිටුව බලන්න මේක පැහැදිලිව දකින්න පුළුවන්. Now, can you see the penumbra of the bowl? penumbra එක පේනව නේද පුතේ? උඩ තියෙනවා රතු පාට red color half and blue color half. ලස්සනට පේනවා මේ A4 sheet එක උඩ පාට දෙකකින්
ඔයාලට පිනම්ඩා එක. අන්න එහෙනම් මේක තමයි පුතේ පිනම්ඩා. ඊළඟට අපි කතා කරමු next let's discuss what are the uses of this shadow. Okay. In this figure you can see a sundial. මේකෙන් පුතේ හිරු තැටිය. In ancient period, පැරණි කාලේ the people have measured the time according to the length and the size of the shadow of this part of this sundial. මේ හිරු තැටියේ තියෙන කොටසක් තියෙන්නේ. ඒ පාට එකක් තියෙන උඩ එන්නේ කොටසේ සෙවණැල්ලේ දිග ප්‍රමාණය අනුව ඉස්සර කාලේ මිනිස්සු අතීතයේදී මිනිස්සු කාලය මැනගෙන තියෙනවා. And also in this figure you can see for fun and enjoyment විනෝදාස්වාදය සඳහා we can create the shadows of many animals by using our hands. අපේ අත්භාවිතයෙන් එක එක සත්තුන්ගේ රූප අපි හේවණලි ආකාරයට මවලා ඉතින් එකෙන් විනෝදාස්වාදයක් ලබනවා. So fun and enjoyment. Next you can see in concerts ප්‍රසංග සඳහා දැකලා තියෙනවද පුතේ ඕගොල්ලන් මේ සෙවණලි භාවිතයෙන් කරන විවිධ ප්‍රසංග නිර්මාණ දැන් ඔන්න ඔය වගේ ඒවා මේ තියෙනවා හරිම ලස්සනයි ඒවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. You can search in internet. Using internet you can see many photos. Okay, now you know what are the uses of shadows. In next part let's see what are the special phenomena in the nature that occurred because of the shadows. Okay children, now let's see what are the natural phenomena that can be occurred due to the shadows. ඒ කියන්නේ සෙවණැලි වස්තුන්ගේ සෙවණැලි නිසා ඇති වෙන පුළුවන් ස්වභාවික සංසිද්ධි දෙකක් මම දැන් මෙතන කතා කරන්න යනවා. First one is solar eclipse, සූර්යග්‍රහණය. Second one is lunar eclipse, චන්ද්‍රග්‍රහණය. Now let's see what are these things. In this figure you can see very well a picture of a solar eclipse. මෙන්න මේ පින්තූරය ඔයාලට පේන පුතේ ඔය දැන් සූර්යග්‍රහණයක පින්තූරයක්. ඔයාලා දන්නවා මම ඉස්සර සිංහලෙන් කියන්නම්. ඔයාලා දන්නවා හැම වෙලේම සූර්යයා වටා පෘථුවිය පරිභ්‍රමණය වෙනවා. ඒ වගේම පෘථුවිය තමා වටාමත් භ්‍රමණය වෙනවා. ඒ වගේම පෘථුවියේ උපග්‍රහය වන චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙමින් තියෙනවා. මේ ඔයාලා දන්නවා. ඉතින් මේ භ්‍රමණ හේතු කොටගෙන යම්කිසි අවස්ථාවක මේ තුන් දෙනා කවුද මේ තුන් දෙනා? සූර්යයා, ඊළඟට චන්ද්‍රයා, පෘථිවිය. මේ තුන් දෙනා එක රේඛාවක පිහිටනවා. මෙන්න මේ එක රේඛාවක පිහිටන විදිහ අනුව මෙන්න මේ සූර්යග්‍රහණය ඇති වෙනවා. In this figure you always know හැම වෙලාවෙම ඔයාලා දන්නවා the earth always rotating around the sun and the earth rotates around its own axis and also the moon always rotating around the earth. So in this phenomena all these three things මේ තුන් දෙනා are placed in one line, a straight line, එක රේඛාවක පිහිටනවා. In this figure you can see an instance of them. අන්නේ ආකාර එක රේඛාවක පිහිටන ආකාර වලින් එක් අවස්ථාවක් දැන් ඔයාලට පේනවා. බලන්න පුතේ මේ රූපයේ you can see the moon comes between to the sun and the earth. The moon comes sun and the earth, between to the sun and the earth. සූර්යයයි පෘථිවියයි මැදට හඳ ඇවිල්ලා. හොඳට බලන්න. එතකොට මොකද වෙන්නේ පුතේ? සූර්යාගෙන් එන ආලෝකය පෘථිවියට වැටෙනවනේ. ඉතින් ඒ මැද්දට හඳ ආවම හඳේ ෂැඩෝ එක පෘථිවියට වැටෙනවද නැද්ද? වැටෙනවා.
The shadow of the moon falls onto the earth. So the people in the earth in that area, ඒ ප්‍රදේශයේ ඉන්න පෘථිවියේ ඉන්න මිනිසුන්ට can't see the sun. සූර්යාව පේන්නේ නැහැ. සූර්යාව ග්‍රහණය කරගෙන, සූර්යාව අල්ලගෙන. ඉතින් මේ සූර්යාව අල්ලගෙන ග්‍රහණය කරගත්ත නිසා අපි ඒකට කියනවා සූර්යා ග්‍රහණය. ඔන්න මම දැන් ඉංග්‍රීසියෙන් කියනවා හොඳට මෙන්න මේ අර්ථ දැක්වීම මතක තියාගන්න ඕනේ. ඉස්සරහම සිංහලෙන් කියන්නම්. සූර්යා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මතට වැටේ. එවිට පෘථිවිය මත සිටින මිනිසුන්ට සූර්යා දැකගත නොහැක. මෙය සූර්යග්‍රහණය ලෙස හඳුන්වයි. ඔය විදිහට මම ඉංග්‍රීසියෙන් කියනවා හොඳට මතක තියාගන්න. ඔන්න when the moon comes between to the earth and the sun. Okay, when the moon comes between to the sun and the earth, the shadow of the moon falls onto the earth. The shadow of the moon falls onto the earth. So the people in the earth can't see the earth. The people in the earth can't see the sun. This is called solar eclipse. මෙන්න මේක තමයි සූර්යග්‍රහණය කියන්නේ. Now you can see a video clip about solar system. Please watch it very carefully. Okay, අවබෝධයෙන් පරිස්සමට මේ වීඩියෝ එක බලන්න. And also I will tell you ඒත් එක්කම මම කියන්නම් මේ සූර්යග්‍රහණය ඇති වෙන්නේ මොන වෙලාවටද? දවල්ද රැයද? In which time that we can see the sun? Yes, normally we can see the sun in the daytime. So suddenly because of this phenomenon, solar eclipse phenomena, we can't see the sun. So the solar eclipse is occurred in the daytime. ඒ මොකක්ද ඉතින් මම කිව්වේ සාමාන්‍යයෙන් අපිට ඉර පේන්නේ දවල්. එතකොට මේ අපිට පෙනි තියෙන ඉර එකපාරටම නැති වුණා වගේ පේන්නේ අපිට ඒ solar eclipse එකේ නැත්නම් සූර්යග්‍රහණයක් කියලා දැනෙන්නේ පුතේ ඉර තියෙන වෙලාවට පේන්නේ නැති වෙන්න නේද? අපිට රැයට සූර්යග්‍රහණයක් සිදු වුණත් එකයි නැත්නම් එකයි අපිට කොහොමත් ඉර පේන්නේ නැහැනේ. එහෙනම් ඒ විදිහට මතක තියාගන්න අවබෝධයෙන් දවල්ට තමයි පෙනි තියෙන ඉර පේන්නේ නැහැනේ. පේන්නේ නැති වෙන එක නෙවෙයි. එහෙනම් දවල් කාලේ තමයි සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ ඩේ ටයිම් එකේ. හරි. අපි දැන් බලමු lunar eclipse කියන්නේ මොකක්ද කියලා. But what is happening in the lunar eclipse? In this figure you can see a picture of a lunar eclipse. ඔන්න ඔය පින්තූරේ පේනවා ඔයාලට චන්ද්‍රග්‍රහණයක්. Look at this. You can see the earth comes between to the sun and the moon. නේද? මෙතන ඔයාලට පේනවා අර පරිභ්‍රමණත් එක්ක මේ ක්‍රමක්‍රමයෙන් පෘථුවිය ඇවිල්ලා තියෙනවා සූර්යයයි චන්ද්‍රයයි මැදට. ඒතකොට මේ දෙන්න මැදට පෘථුවිය ආවහම මොකද වෙන්නේ?
පෘථුවියේ ඉන්න අපට පුතේ හඳ සාමාන්‍යයෙන් පේන්නේ හඳ දීප්ත වස්තුවක්ද? හඳ තමගේ ආලෝකය නිදහස් කරනවද? නෑනේ. අපිට ඉර එළියෙන් තමයි හඳ දිස් වෙන්නේ. ඒක ඔයාලා දන්නවනේ නේද? Moon is a non-luminous object. We can see the moon because of the sunlight. We can see the moon because of the sunlight. So, when the earth comes between to the sun and the moon, the shadow of the earth falls onto the moon. නේද? මේ දෙන්න මැදට පෘථුවිය ආවම දැන් මේ පික්චර් එක බලන්න. පෘථුවිය ආවම පෘථුවියේ හැවණැල්ල හඳට වැටෙනවා. වැටෙනවද නැද්ද? එක රේඛාවකනේ තියෙන්නේ. වැටෙනව නේද? එහෙනම් දෙන්නගේ මැදට පෘථුවිය ආවම පෘථුවියේ ෂැඩෝ එක හඳට වැටෙනවා. එතකොට ඒ හැවණැල්ල වැටිච්ච නිසා පෘථුවියේ ඉන්න අපට the people in the earth can't see the moon. හඳ බලන්න බෑ. හඳ පේන්නේ නැහැ. එන්නේ ඒකයි චන්ද්‍රග්‍රහණය කියන්නේ. හරි? එතකොට චන්ද්‍රයා පේන්නේ සූර්යාලෝකය නිසා තමයි පෘථුවියේ හැවෙන චන්ද්‍රයාට වැටුනහම අපිට චන්ද්‍රයව පේන්නේ නැත්තේ. චන්ද්‍රය දීප්ත වස්තුවක් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? චන්ද්‍රය දීප්ත වස්තුවක් වුණා නම් පෘථුවිය දෙන්න මැදට ආවයි කියලා හඳ පේන්නේ නැත්තේ නෑනේ. දැන් මේ හඳ පේන්නේ නැත්තේ අර සූර්යාලෝකයේ වැහිලා තියෙන දැන් පෘථුවියේ. ඒකයි. තේරුණා නේද? So lunar eclipses we can define like that. මෙන්න මේ විදිහට අපිට චන්ද්‍රග්‍රහණය හඳුන්වන්න පුළුවන්. ඉස්සෙල්ලා මම සිංහලෙන් කියලා ඉන්නම්. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණි විට සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණි විට පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටේ. පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටේ. එවිට පෘථුවියේ සිටින අපට පෘථුවියේ සිටින මිනිසුන්ට චන්ද්‍රයා නොපෙනේ. මෙය චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි. අතනට ඉංග්‍රීසියෙන් ලේසි ඊට වැඩි බලන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා කියන්න ඕනේ පෘථුවිය දෙන්න මැදට ආවට පස්සේ කියන එක. ඊට පස්සේ කියන්න ඕනේ පෘථුවියේ සෙවණැල්ල හඳට වැටුණා කියන එක. ඊට පස්සේ කියන්න ඕනේ අපිට හඳ පේන්නේ නැහැ කියන එක. හරි? ඔන්න when the earth comes between to the sun and the moon, the shadow of the earth falls onto the moon. Falls onto the moon. So, the people in the earth can't see the moon. The people in the earth can't see the moon. This is called lunar eclipse. This is called lunar eclipse. මේකට කියනවා චන්ද්‍රග්‍රහණය. එහෙනම් චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන වෙලාවත් මම හිතන්නේ ඔයාලට පැහැදිලි කලින් කිව්වා වගේම හඳ පේන්නේ රැට. ඒතර පෙනිපෙනී තියෙන හඳ නැති වුණා කියලා පේන්නේ රැටම තමයි. So lunar eclipses occurred in the night time. හඳ පේන වෙලාවට තමයි චන්ද්‍රග්‍රහණය ඇති වෙන්නේ. හරිද? night time එකේ තමයි චන්ද්‍රග්‍රහණය ඇති වෙන්නේ. So children, I think you could get an idea about the lunar eclipse. Now you can watch a video clip, a small video clip about the lunar eclipse.